හරි අයිබෝන් දුවේ පුතේ හැමෝටම කවුරුවත් මයික් ඔන් කරන්න එපා මම කියනකම් මම ප්‍රශ්න අහුවොත් මිසක් ඒක නිසා අනවශ්‍ය ශබ්ද මුකුත් ඇහෙන්න බෑ පන්ති යන අතරතුරේදී මම ප්‍රශ්නයක් ඇහුවොත් මම මයික් එක ඔන් කරලා අදාළ කෙනාගෙන් ප්‍රශ්නය අහන්න. හරි එහෙනම් ඔන්න ඕගොල්ලන්ට ආයි දිග නිවාඩුවක් ලැබිලා තියෙන්නේ. මොකද ඕගොල්ලෝ දන්නවා අපි පළවෙනි වාරේ පාඩම් ටිකත් අපිට හරියට ඉවර කරගන්න බැරි වුණා. නමුත් අපි ඉස්කෝලේ පන්තියේ දෙකේදීම කිසියම් ප්‍රමාණයක් දක්වා කරලා තියෙන්නේ. ඉතින් මේ නිවාඩු කාලේ අපි මේ විදිහට ඔන්ලයින් වලින් දෙවනි වාරේ ඔයගොල්ලන්ගේ දෙවනි වාරයට අදාළ පාඩම් ටිකෙන් පුළුවන් උපරිම ප්‍රමාණයක් කරන්න උත්සාහ ගමු. ඉතින් ඒක නිසා මම අද තීරණය කරා ඔයගොල්ලන්ට මුලින්ම පටන් ගන්න ඔයගොල්ලන්ගේ භාග පාඩම. භාග. ඔයගොල්ලන්ගේ දෙවනි මානට අයිති පාඩමක් තමයි භාග කියලා කියන්නේ. එහෙනම් හැමෝම මුලින්ම මාතෘකාව ලියන්න භාග කියලා. භාග. හරි පුතේ. අපි මුලින්ම බලමු. දැන් ඔයගොල්ලන්ගේ පොත බැලුවොත් ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා භාග 1, භාග 2 කියලා කොටස් දෙකක්. දැන් මේ පන්තියේදී ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ භාග ගුණ කිරීම ටිකයි භාග බෙදීම් ටිකයි. ඔය භාග 1 කියන කොටසේ තියෙන්නේ භාග 1 කියන පාඩමේ තියෙන්නේ සම්පූර්ණයෙන් භාග ගුණ කිරීම ටික විතරයි. භාග 2 කියන කොටසේ භාග බෙදීම් ටික තියෙන්නේ. හරි? නමුත් ඕගොල්ලෝ භාග පාඩම සම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් මුල ඉඳන් 6 වසරේ ඉඳන් ඉගෙනගත්ත භාග කොටස් ටික නැවත මතක් කරගන්න ඕනේ. ඉතින් මම අද ඕගොල්ලන්ට 6 වසරේ ඉඳන්ම ඉගෙනගත්ත දේවල් ටික මතක් කරනවා. එයි හේතුව දැන් ගිය අවුරුද්දේ සමහරක් අයට කොරෝනා නිසා පුංචි ගැටලු තිබුණා භාග පාඩම සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒක නිසා මම මුල ඉඳන් ඔයගොල්ලෝ 6 වසරේ ඉගෙනගත්ත තැන ඉඳන්ම භාග කියන පාඩම මතක් කරගෙන එනවා. භාග 1 භාග 2 කියලා වෙන වෙනම මාතෘකා මුකුත් ඕනේ නැහැ. භාග කියලා මාතෘකාව ලියන්න පුතේ. මේ මාතෘකාවට අපි කතා කරමු මුලින්ම මොකද්ද භාගයක් කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි එකක්. දැන් පාන් ගෙඩියක් ගත්තොත් එතන තියෙන්නේ එකක්. පාන් ගෙඩිය. අපි කියනවා ඒකකයක් කියලා. ඒ peer ගෙඩියක් ගත්තොත් එතන තියෙන්නේ එකක්. ගෙඩියක්. අපි කියනවා ඒකකයක් කියලා. දැන් මේ වගේ මේ තියෙන්නේ ඒකකය. හරි පාන් ගෙඩිය කියලා හිතන්නකෝ. මම මේ කපනවා කෑලි 7කට. මේ පාන් ගෙඩිය කෑලි 7කට කපනවා. කපලා මම මේ කෑලි 7න් කෑලි දෙකක් ගන්නවා. එතකොට මම මේ වෙන් කරගත්ත ප්‍රමාණය මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක කියවන්නේ කොහොමද? 7න් 2. කොහොමද අපි මෙයාව කියවන්නේ? 7න් 2. දැන් ඔයගොල්ලෝ දන්න මෙතන ගෙඩියම තියනවාද? මම මේ වෙන් කරගත්ත කොටසේ ගෙඩියම නැහැ. ගෙඩියෙන් කොටසයි තියෙන්නේ. සම්පූර්ණ ගෙඩිය මේ කෑලි 7කට කැපුවා දෙකක් ගත්තා. ගෙඩියෙන් කොටසයි තියෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ භාගයක් කියලා. ඒකකයකින්. එහෙම නැත්නම් සම්පූර්ණ එකකින් කිසියම් කොටසකට තමයි පුතේ කියන්නේ අපි මොකක් කියලාද? භාගයක් කියලා. දැන් මේ පාන් ගෙඩිය කියන ඒකකය නැත්නම් සම්පූර්ණ එක කොටස් 7කට කපලා දෙකක් ගත්තා. ගෙඩියම නෑ උතන කොටසයි තියෙන්නේ. කිසියම් කොටසයි. ඒක නිසා මේක භාගයක්. දැන් ඔයගලන්ට පැහැදිලි. භාගයක් කියනකොට පුංචි කාලේ ඉඳන්ම දන්නවා මේ ඉරට උඩින් ලියන්නේ හරය, ලවය. මේ ඉරට යටින් ලියන්නේ පුතේ හරය. මේ හරය, මේ ලවය. පැහැදිලි නේද? හරි. ලියන්න පුංචි වාක්‍යයක්. ඒකකයකින් වරහන් ඇතුලේ ලියන්න සම්පූර්ණ එකකින් කියලා. සම්පූර්ණ එකකින්. ඒකකයකින් එහෙම නැත්නම් සම්පූර්ණ එකකින් කිසියම් කොටසක් භාගයක් කියන්නෙන් අදහස් කෙරේ. ඒකකයකින් එහෙම නැත්නම් සම්පූර්ණ එකකින් කිසියම් කොටසක් භාගයක් කියන්නෙන් අදහස් කෙරේ. හරි. ඉක්මනට මේක ලියන්න.
දැන් අපි දන්නවා මේ අහන්නකෝ ඒකකයේ බෙදෙන කොටස් ගන්න තියෙනවනේ. එයා තමයි හරය වෙන්නේ. මම නිරූපණය කරන කොටස් ගන්න තියෙනවනේ. එයා තමයි ලවය වෙන්නේ. පැහැදිලි නේද? ඉක්මන් කරලා ලියා ගන්න. වෙලාව ගන්න එපා. මොකද අපිට ගොඩාක් දේවල් අද කතා කරන්න තියෙනවා. භාග ගුණ කිරීම බෙදීම වලට යන කලින්. ඉක්මන් කරන්න. හරි. පුතේ ඔන්න අහන්න. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ 6 අවසරෙදිම භාග වර්ගීකරණය ගැන. මෙන්න මේ විදිහට කොටස් වලට බෙදලා. මම මේක මකනවා. ගොඩක් වෙලා දෙන්න බෑ මේ වඳින්න. හරි. ඉක්මන් කරලා ලියා ගන්න. මොකද අපි පන්තිය කරනවා කියන නෙමෙයි මේ ඔන්ලයින් වලින් කරන්නේ. ඕගොල්ලන්ගේ data, කාලය මේ සියලුම දේවල් අපරාධ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ලියන්න. හරි. පුතේ අපි ඉගෙන ගන්නවා ඒකක භාග කියලා જાතියක්. මොනවද මේ ඒකක භාග කියන්නේ? මෙන්න මේ වගේ ඒවා බලන්න. අපි ගන්නවා 3න් 1 නේ 5න් 1 12න් 1. ඔයගලන්ට පේන මේ හැම එකකම විශේෂත්වයක්. මොකද්ද විශේෂත්වය? හරයට වඩා ලවය එකයි. මේ හැම එක්කෙනෙක්ගේම ලවය එකයි. ලවය එකක් වූ භාග වලට තමයි අපි කියන්නේ ඒකක භාග කියලා. එහෙනම් ඒකක භාග කියලා ලියලා මේ උදාහරණ කීපේ ලියා ගන්න ඉක්මනට. ඒකක භාග කියලා ලියලා මේ උදාහරණ කීපේ ලියා ගන්න. ඉක්මන් කරන්න. යටින් ලියන්න ලවය එකක් වූ භාග. ලවය එකක් වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ලවය එකක් වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ලවය එකක් වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. හරි පුතේ. මේ බලන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග. තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග. හරි පුතේ. බලන්න තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග කියන්නේ මොනවද කියලා. ඔන්න පොඩ්ඩක් හොඳට අහන් ඉන්න මම මේ කියන දේ. ඔයා පාන් ගෙඩිය 8කට කපලා කෑලි 8ම ගත්තොත් මෙතන 8න් 8ක් නේ. අපි දන්නවා 8න් 8යි. පාන් ගෙඩිය 8කට කපලා කෑලි 8ම ගත්තොත් ගෙඩියම ඇවිල්ලානේ. ගෙඩියම ඇවිල්ලා. එහෙනම් අපි මේකට කියනවා 1යි කියලා. 8න් 8යි කියන්නේ 1යි. ඒ සම්පූර්ණ එකම ඇවිල්ලානේ. තේර ගෙඩිය කෑලි 4කට කපලා 4ම ගත්තොත් 4න් 4යි. ගෙඩියම ඇවිල්ලා. 1යි. සම්පූර්ණ 1යි. ඒකකයම ඇවිල්ලා. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? පාන් ගෙඩිය 8කට කපලා කෑලි 3ක් ගත්තොත් ගෙඩියම එන්නේ නැහනේ. 8න් 8ම ගන්න එපා ගෙඩියම එන්නේ. ගෙඩියට වඩා අඩුයිනේ. නේද? පේර ගෙඩිය 4කට කපලා 4න් 4ම ගත්තොත්නේ ගෙඩියම එන්නේ. මං 4න් එකක් ගන්නවා. ගෙඩියම එන්නේ නැහනේ. ගෙඩියට වඩා අඩුයිනේ. කොටසයි එන්නේ. අපි දන්නවා පාඩම් පටන් ගනිද්දී මම කිව්වා භාගයක් කියලා කියන්නේ මොකද්ද? ඒකකයකින් කොටසක්. ඒකකයකින් කොටසක්. දැන් ඕගොල්ලෝ දන්නවා හරයයි ලවයයි සමාන වුණොත් 8න් 8 වුණොත් ඒකකයම ඇවිල්ලා සම්පූර්ණ එකම ඇවිල්ලා. 4න් 4 වුණොත් සම්පූර්ණ එකම ඇවිල්ලා. හැබැයි 8න් 8ට වඩා අඩු වුණොත්
8න් 7 8න් 4 8න් 3 8න් 5 8න් 2 ඒ හැමෝම 8න් 8ට වඩා අඩුයිනේ. يعني එකට වඩා අඩුයිනේ. එහෙනම් භාගය කියන නියම තේරුම එන්න නම් භාගය කියන නියම තේරුම එන්න නම් සම්පූර්ණ එකෙන් කොටසක් වෙන්න එපැයි. හරයයි ලවයයි සමාන වුණොත් නේ සම්පූර්ණ එක වෙන්නේ. හැබැයි හරයට වඩා ලවය කුඩා වුණොත් එකට වඩා අඩුයින විශාලත්වය. පාන්ගෙඩි 8කට කපලා කෑලි 8ම ගත්තොත් තමයි එකක් එන්නේ. ඒකකයේ වෙන්නේ. හැබැයි 8න් 3 ඒකකයට වඩා කුඩායි. 8න් 5 ඒකකයට වඩා කුඩායි. පෙරගෙඩිය 4කට කපලා 4ම ගත්තොත් තමයි ඒකකයේ වෙන්නේ එකක් වෙන්නේ. හැබැයි 4න් 1 ඒකකයට වඩා කුඩායි. එහෙනම් හොඳට මතක තියාගන්න නියම භාගයක් වෙන්න නම් භාග කියන නියම තේරුම එන්න නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ? මේ හරයට වඩා හැමතිස්සෙම ලවය කුඩා වෙන්න ඕනේ. යට ඉන්න එක්කෙනාට වඩා උඩ ඉන්න එක්කෙනා කුඩා වෙන්න ඕනේ. එතකොට තමයි ඒකකයට වඩා අඩු වෙන්නේ. හරයට වඩා ලවය කුඩා නම්. එහෙනම් මෙහෙම ලියන්න පුතේ තත්ත්ව භාග එහෙම නැත්නම් නියම භාග කියලා ලියලා මේ ටික ලියන්න බලන්න ඉක්මනට උදාහරණ කිහිපය. ඉක්මන් කරන්න. හරි? යටින් ලියන්න වාක්‍යයක් හරයට වඩා ලවය කුඩා වූ හරයට වඩා ලවය කුඩා වූ හරයට වඩා ලවය කුඩා වූ එනම් විශාලත්වයේ එකට අඩු වූ එනම් විශාලත්වයේ එකට අඩු වූ භාග එනම් විශාලත්වයකට අඩු වූ භාග තත්ත්ව භාග හේවත් නියම භාග වේ. එනම් විශාලත්වයකට අඩු වූ භාග තත්ත්ව භාග හේවත් නියම භාග වේ. හරි. ඔන්න දැන් අහන්නකෝ. දන්නවා හරයට වඩා ලවය කුඩායි නම් නියම භාග. හරයයි ලවයයි සමානයි නම් 1යි. 8න් 8 කියන්නේ 1. 4න් 4 කියන්නේ 1. 5න් 5 කියන්නේ 1. හැබැයි හරයට වඩා ලවය ලොකු වුණොත් මේ බලන්න. මෙන්න මෙහෙම වුණොත් 3න් 7 වෙන්නේ 5න් 12 8න් 35 දැන් මේගොල්ලන්ගේ හරයට වඩා ලවය ලොකුයි හරයට වඩා ලවය විශාලයි නේද එකටත් වඩා වැඩි එකක් වෙන්නේ හරයයි ලවයයි සමාන වුණොත් මේ හරයට වඩා ලවය පොඩි නම් නියම භාගනේ මේගොල්ලන්ට අපි කියනවා පුතේ විෂම භාග මේ තමයි විෂම භාග. ලියන්න උදාහරණ කීපය විෂම භාග කියලා ලියලා මේ ටික ලියන්න. මම දෙන්නම් වාක්‍ය. යටින් ලියන්න හරයට වඩා ලවය විශාල වූ හරයට වඩා ලවය විශාල වූ භාග හරයට වඩා ලවය විශාල වූ භාග විෂම භාග ලෙස හැඳින්වේ.
හරයට වඩා ලවය විශාල වූ භාග විෂම භාග ලෙස හැඳින්වේ. හරි. උදේ ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේගොල්ලෝ ගැන. මොනවද? මිශ්‍ර සංඛ්‍යා. මොනවද බලන්න මේ මිශ්‍ර සංඛ්‍යා කියන්නේ? සමහර වකට මිශ්‍ර භාග කියලා කියනවා. හැබැයි මිශ්‍ර සංඛ්‍යා තමයි නියම නම. හරි? බලමු පුතේ මොනවද මේ මිශ්‍ර සංඛ්‍යා කියන්නේ කියලා. මෙහෙමයි. දැන් අපි හිතමු දැන් ඔන්න අම්මා කියනවාට කඩේට ගිහිල්ලා පුතේ පාන් 3මාරක් අරන් එන්න කියලා. පාන් 3මාරක් අරන් එන්න. එතකොට මොකක්ද වා කරන්නේ? සම්පූර්ණ ගෙඩි 3කුයි තවත් භාගෙකුයි ගේනවා. අපි ඒක කොහොමද ලියන්නේ භාග සංඛ්‍යාවක් විදියට මෙන්න. 3මාර 3යි 2න් 1. 2න් 1 කියන්නේ අර භාගෙ. මෙන්න ඉර කෙලින් මේ පැත්තෙන් ලියලා තියෙන 3. ඒ සම්පූර්ණ ගෙඩි 3ක්. එකේ ඒව 3ක්. සම්පූර්ණ ගෙඩි 3කුයි තව භාගිකුයි. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි එක්ව ලියලා තියෙනවා. මතක තියාගන්න. පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි එක්ව ලියනවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. එහෙනම් මේ මිශ්‍ර සංඛ්‍යාව 5යි 4න් 1 7යි 3න් 2 මේවට තමයි අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. ලියන්න මේ උදාහරණ කීපය. මිශ්‍ර සංඛ්‍යා කියලා ලියලා මෙඩික ලියන්න ඉක්මන් කරන්න. දැන් කලින් chance එක මම කිව්වද? ඒක කොහොමද? පාස්පෝර්ට් එක ගන්න එකයි ගන්න. පාස්වර්ඩ් එක ගන්න එකයි. කියලා දෙක ගන්න මම කියනවා. පොඩක් තමයි ID නේද? මට දිනේ. මට විදිහට තමයි කොහොමද ගන්න ගන්නවා නේ. මම ඉතින් ගන්න කොහොමද කියලා තමයි බලන්නේ. පුතේ මේ ඔයගොල්ලන්ගේ සමහර ළමයින්ට මේකෙන් යන්න බැරිලා තියෙන දැනුත් මේක දරුවෙක් කෝල් කරා පොඩ්ඩක් මේ එහෙම ගැටලු නැහැ නේ කාටවත් මේ ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ දන්නවනේ මේ යට ඔයගොල්ලන්ගේ chat එක තියෙනවා. ඔයාලට පුළුවන් මම මොකක් හරි අහන්න තියෙනවා නම් chat එකෙන් මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයගොල්ලන්ගේ mic එක on කරනවා. ඔයාලට ප්‍රශ්න අහන්නත් ඉඩකඩ දෙනවා. මම දැන් මේ mic ටික ඔෆ් කරලා දිනනද පළවෙනි දවස් නිසා ඔයගොල්ලෝ දැන් මේ වැඩේට හුරු වෙන්න බෑ. සමහරව නම් පුරුදු වෙලා ඉන්නේ. මොකද අනවශ්‍ය දේවල් කතා කරන සමහරක් අය දන්නේම නැහැ mic එක on වෙලා. අර ඒ ගෙදර පිරිත් දාලා එහෙම නැත්නම් මේ ටීවී එක දාලා ඒ වැහෙන හැමෝටම. ඒක නිසා මම අද විතරක් මයික් ටික කොහොම මේව කරලා තියෙන ඊට පස්සේ මම මයික් ඔන් කරනවා. ඔයාලට ප්‍රශ්න අහන්න ඉඩ කඩ දෙනවා. හරි? යටින් ලියන්න මෙහෙම. මේක යටින් ලියන වාක්‍යය පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට මිශ්‍ර සංඛ්‍යාවක් ලැබේ. පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට මිශ්‍ර සංඛ්‍යාවක් ලැබේ. හරි. මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා කීපයක්. හරි. ඔන්න දැන් වැදගත් වැඩක් කියලා දෙනවා. මේක ඔයගොල්ලෝ 7 දිත් ඉගෙන ගන්න. නමුත් අද මං ආයිත් මතක් කරනවා. හරි. ඔන්න අහන් ඉන්න හොඳට. හොඳේ දැන් මොකුත් ලියන්න යන්න එපා. පුතේ ඔන්න හොඳට අහන්න. දැන් මෙහෙමයි. දැන් අපි කතා කරානේ නියම භාග කියන අය, තත්ත්ව භාග කියන අය. අපි අර මුලින් කතා කරේ. ඒගොල්ලන්ගේ හරයට වඩා ලවය පොඩි. 8න් 3, 7න් 2. ඒ කියන්නේ ඒගොල්ලෝ එකට වඩා අඩුයි. 8න් 8 වුණොත් නේ එකක් වෙන්නේ. 5න් 5 වුණොත් නේ එකක් වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා විෂම භාග කියන අයගේ හරයට වඩා ලවය ලොකුයි. හරයට වඩා ලවය ලොකුයි නේ. උඩ ඉන්න කෙනා ලොකුයි.
ඒකයි ඒගොල්ලන්ට විෂම භාග කියන්නේ. පුතේ දැන් හරය 3යි නම් 3න් 3ටනේ අපි 1යි කියලා කියන්නේ. 3න් 7 කිව්වහම 3න් 3ට වඩා වැඩිනේ. එහෙනම් මෙහා 1ට වඩා වැඩි. 5න් 12 කිව්වොත් දැන් ඔයා දන්න 5න් 5ට තමයි අපි 1 කියලා කියන්නේ. 5න් 12 කිව්වොත් එතන 1ට වඩා වැඩිනේ. නේද? 8න් 8ට 1 කියලා කියන්නේ. 8න් 35 කිව්වොත් එතන 1ට වඩා වැඩිනේ. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මේ විෂම භාගයක් ඇතුලේ සම්පූර්ණ එකේ ඒව නැත්තම් එකේ ගොඩවල් හැංගිලා ඉන්නවා. හැංගිලා ඉන්නවා. අපිට පුළුවන් වෙන්න ඕනේ අන්නේ එකේ ගොඩවල් වෙන් කරලා ගන්න. ඒ වෙන් කරලා ගත්තට පස්සේ මට මේ විෂම භාගයක් ලියන්න පුළුවන් මොකක් විදිහටද? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. මේ විෂම භාගයක් මට ලියන්න පුළුවන් කවුරු විදිහටද? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. අපි උදාහරණයක් බලමු. ලියන්න මාතෘකාව මෙහෙම විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිවීම. මාතෘකාව ලියන්න පුතේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිවීම. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිවීම. අපි 5න් 13 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න යන්නේ. මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න යන්නේ. හරි? 5න් 13 කියන විෂම භාගයක් අපි යව මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න යන්නේ. දැන් අපි දන්නවා 5න් 5 කියන්නේ 1ට. 5න් 13 කිව්වොත් 5න් 13 ඇතුලේ එකේ ගොඩවල් හැංගිලා තියෙනවා. අපි යන්නේ එකේ ගොඩවල් ටික වෙන් කරලා ගන්න. අරගත්තාම මෙයාව මට ලියන්න පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. බලන්න හොඳට. මෙන්න මෙහෙමයි. 5න් 13 නේ තියෙන්නේ. මම මෙයාව මෙන්න මෙහෙම ලියනවා. 5න් 5 එකතු කිරීම 5න් 5. දැන් ඔයා දන්නෝ 5න් 5යි එකතු කරාම කීයද? මේ යට ඉන්න 5යි එකතු වෙන්නේ නැහනේ. හරයන් එකතු වෙන්නේ නැහනේ. ලවයන් විතරනේ එකතු වෙන්නේ. 5න් 5 එකතු කරාම 5න් 10යි. හැබැයි 5න් 13 වෙන්න නම් තවත් 5න් 3ක් එකතු වෙන්න ඕනේ මෙතෙන්ට. දැන් තමයි 5න් 5 හරය පහම තමයි 5යි 10යි 3යි 13 වෙන්නේ. එහෙනම් මතක තියාගන්න 5න් 13 මට මෙහෙම ලියන්න පුළුවන් නේද? කැලි වලට කඩලා. කොහොමද ගැඩුවේ? 5න් 5 5න් 3. අපි දන්නවා 5න් 5ක් කියන්නේ එකක්. ආයි 5න් 5ක් තියෙනවා ආයි එකක්. හැබැයි මෙයා 5න් 3ක්. එයා එකක් වෙලා නැහැ. එයා භාග කොටසක්. ඔයා දන්නවා පුතේ 1 1 2යි නේ. එහෙනම් දෙකට එකතු කළා 5න් 3 එතකොට එනවා 2යි 5න් 3. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න විෂම භාගය. මෙන්න මිශ්‍ර සංඛ්‍යාව. විෂම භාගය ඉබේටම මොකක් බවට පත් වෙලාද? මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් වෙලා. තවත් ඉදියක් තියෙනවා. මේ බලන්න. ඇත්තටම 5න් 13. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ඉරක් ගහලා යටින් එක්කෙනා උඩින් එක්කෙනා ලියුවොත් මේකෙන් අදහස් වෙන්නේ මේ උඩ ඉන්න එක්කෙනාව යට ඉන්න එක්කෙනාගෙන් මොනවා වෙන්න ඕනේද? බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ 13ව 5න් මොනවා වෙන්න ඕනේද? බෙදෙන්න ඕනේ. 13ට 5 දෙකක් තියෙනවා. සම්පූර්ණ. 5 2 10යි. 13න් 10ක් ගියාම 3ක් ඉතිරි. මේ දෙක තමයි සම්පූර්ණ 5 අපි පූර්ණ කියලා දාමු. 13 ඇතුලේ සම්පූර්ණ 5 ගොඩවල් දෙකක් තියෙනවා. මේ 3 තමයි ඉතිරිය. නේද? එහෙනම් කොහොමද අපි මේක ලියන්නේ? මේ දෙක තමයි පූර්ණ සංඛ්‍යාව. 5 ඉතුරුනා 3. 2යි 5න් 3. ඔන්න ඔහොම ලියන්නේ. හැබැයි මේකක්වත් ඕනේ නැහැ. ටක් ගාලා හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. 5න් 13 දැක්ක ගමන් 13 ඇතුලේ 5 ගොඩවල් 2යි. තව 5න් 3ක් ඉතිරි. මෙහෙම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද මේ කරේ? මේ විෂම භාගය
මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරා. මේ ක්‍රම දෙකම අපි 7 දී ඉගෙන ගන්නවා පුතේ. මේ පළවෙනි ක්‍රමය මේ දෙවෙනි ක්‍රමය. ලියන්න එකම උදාහරණයක් මම ක්‍රම දෙකකටම හදලා පෙන්නලා තියෙනවා. ඉක්මන් කරා. ඉක්මන් කරමු පුතේ මේ ටික. එදිනේ පූර්ණ කියලා හොඳයි. 13 ඇතුලේ සම්පූර්ණ පහේ ගොඩවල් දෙකක් තියෙනවා. ඒකයි මම පූර්ණ කියලා කෙටි කරලා ලිව්වේ. අපි මේ ටික ඉක්මන් කරලා බලමු. මේ ඔක්කොම විෂම භාගයේදී මිශ්‍ර සංඛ්‍යා බවට පත් කළා. මම එකක් වෙන්නේ මේ වෙලාවේ 8න් 35 ගත්තොත්. දැන් අර වගේ හදවත ඉන්න දෙයක් නැහැ. ටග්ගාල ඉස්සරහින් උත්තරේ දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? අපි බලනවා 35 ඇතුලේ 8 ගොඩවල්. 32ට 8 ඒවා 4යිනේ. තව 3ක් ඉතුරු වෙලා තියෙනවා නේද? එහෙනම් අපි කොහොමද ලියන්නේ? 35 ඇතුලේ සම්පූර්ණ 8 ගොඩවල් 4ක් තියෙනවා. තව 8න් 3ක් ඉතිරි වෙලා තියෙනවා. ඔච්චරයි. හරි? ඉක්මන් කරලා ලියන්න බලන්න. උත්තරේ ලියන්න විතරයි ඔය. ලියලා ඕකේ කියලා දාන්න මට ඕකේ එකක් දාන්නකො. chat එක තියෙන්නේ chat එකේ ඕකේ කියලා ටයිප් කරන්න. එතකොට හරියි. ලියලා ඉවරයි.
එක්කෙනෙක් නම් ඕකේ පුබුදු ඕකේ. ඉක්මන් කරන්න අනිත් අයත්. පවනි හොඳයි පුතේ ඕකේ. දෙන්නයි. හොඳයි දැන් කට්ටිය දන්නව නේද? දැන් අනවශ්‍ය විදියට මේ chat එක භාවිතා කරන්න එපා. ප්‍රශ්න අහන්න මම දෙයක් කිව්වහම ඒකෙන් මොනවා හරි දාන්න. හොඳයි නිෂාම් ඕකේ හොඳයි. මම දෙයක් ඇහුවට පස්සේ ඔයගලන්ට පුළුවන් chat එක පාවිච්චි කරලා උත්තර දෙන්න. ඊට පස්සේ මම mic on කරනවා ඊළඟ සතිය වෙනකොට. එතකොට ගඟුලිකත් ඕකේ හොඳයි. එතකොට ඔයගලන්ට පුළුවන් කතා කරන්න මාත් එක්ක මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනේ. මේක අපි ඉස්කෝලේ පන්ති කාමරය වගේ කරගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා අනවශ්‍ය වැඩ කරන්න එපා. දැන් ගොඩක් ළමයි දෙමෝපිය කෝල් කරලා කියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දැන් මේ දවස්වල අතේ සල්ලිත් නැහැ. මේ වෙලාවේ ඕගොල්ලන්ට උගන්වන්න ඕන නිසා තමයි සමහර දෙමෝපිය මම දන්නවා ණය වෙලා හරි මේ ෆෝන් එකක් ඕගොල්ලන්ට අරන් දීලා තින්නේ. ඕගොල්ලන්ට කොහොම හරි මේ දේවල් ටික උගන්වන්න ඕන නිසා. ඕගොල්ලෝ දන්නවනේ කොච්චර අමාරු වෙද්ද කියලා ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ඕගොල්ලන්ට ওই ෆෝන් එක අරන් දුන්නේ. නේද? ඒක නිසා ඒක අනවශ්‍ය දේවල් වලට භාවිතා කරන්න එපා. ඕගොල්ලන්ගේ පාඩම් වැඩ ටික හරියට කරගන්න. හරි? දැන් මම ඕගොල්ලන්ගේ පාඩම් ටික ගන්නවා. ඒ අතර ප්‍රබෝධනී අප්සරා හොඳයි. අපි කතා කරගෙන යමු පුතේ දැන් එහෙනම්. ගොඩක් අය ඉවරයි. මම මතක් කරගෙන ආවේ අනවශ්‍ය දේවල් කරන්න එපා. ඕගොල්ලෝ සමහර ළමයි දැන් ආරංචි තිනවා group හදාගෙන හොරෙන් ගේම් පවා ගහනවලු. හොඳේ. ඒවා කරන්න එපා. ඕගොල්ලෝ පාඩම් වැඩ ටික විතරක් කරගන්න. දැනට ඕගොල්ලන්ට මම පන්ති කරනවා. විමාල් සර් පන්ති කරනවා. ගයන් සර් උත් බොහෝ විට පන්ති කරාවේ. නිශාන්ත සර් ඉංග්‍රීසි පන්ති කරනවා. ඒක නිසා ඕගොල්ලෝ ඒ group එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගන්න. අනවශ්‍ය දේවල් වලට යන්න එපා. හරි. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. හරි පුතේ. ඔන්න බලන්න. දැන් 7න් 12 ගත්තොත් මොකක්ද අපි කරන්න ඕනේ? දැන් ගොඩාක් අය දානවා කියනවාද? හරි. 12 ඇතුලේ 7 ගොඩවල් 1යි තියෙන්නේ. නේද? තව කීයක් ඉතුරුද? 5ක් ඉතුරුයි. එහෙනම් අපි ලියන්නේ 1යි 7න් 5 කියලා. ඊට පස්සේ 3න් 13 බලන්න ඕනේ. 3න් 17. 17 ඇතුලේ 3 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 17 ඇතුලේ 3 ගොඩවල් 5ක් තියෙනවනේ. 3 වරක් 5 15යිනේ. දෙකක් ඉතුරුයි. එහෙනම් කොහොමද අපි මේක ලියන්නේ? සම්පූර්ණ 3 ගොඩවල් 5යි තව 3න් දෙකක් ඉතිරි. පුතේ 45 ඇතුලේ දෙකේ ගොඩවල් කීයක් තියෙනවද? 22 වරක් 2 44යිනේ නේ. 22ක් තියෙනවා 45 ඇතුලේ දෙකේ ගොඩවල්. තව ඉතුරුයි දෙකෙන් එකක්. 6න් 30. 30 ඇතුලේ 6 ගොඩවල් කීයක් තියෙනවද? හරියටම 5ක් තියෙනවා. ඔච්චරයි. සමහරු 5යි 6න් බිඳුව කියලා ලියලා ඇති. වැරදි නෑ. නමුත් එහෙම ලියන්න එපා. ඒක මම දාන්න 5යි. එච්චරයි. හරි. වැඩි කලියවහම ඇති. හරි පුතේ. ඔන්න එහෙනම් අපි කතා කරා මොකක්ද මේ කරේ? විෂම භාගයක් අපිපත් කරා මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට. ලියන්න ඕකේ අනිත් පැත්ත. මාතෘකාව මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. ඉක්මන් කරන්න. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. ඔන්න මම උදාහරණයක් කියන්නම්. බලන්න. පහයි 4න් 3. මෙයාව විෂම භාගයක් ලෙස දක්වමු. මේක මිශ්‍ර සංඛ්‍යාවක්නේ. මෙයාව අපි විෂම භාගයක් ලෙස දක්වන්නයි යන්නේ. මොකද්ද කරන්නේ? අපිට දීලා තියෙන්නේ 5යි 4න් 3. මෙන්න අපි 7 දිගන ගත්ත ක්‍රමය. මොකද්ද අපි කරන්නේ? හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. එතකොට 4 වරක් 5 20යි. එයාට මේ තුන එකතු කරනවා 23යි. එතකොට එන්නේ 4න් 23. මෙහෙමයි ලියන්නේ. මේ බලන්න. හරය 4ම තමයි. එයා වෙනස් වෙන්නේ නැහැ. ලවය හදාගන්නේ 4යි 5යි ගුණ කරලා 3 යාට එකතු කරනවා. 4 ගුණ කරනවා 5න් ගුණ කරලා 3ක් එකතු කරනවා. 4 වරක් 5 20යි. 20ට 3ක් එකතු වෙනවා. හරය 4යි නෝනේ. එතකොට හරය 4යි 20යි 3යි 23යි. ලියන්න උදාහරණ. ලියලා මම මේ පැත්තෙන් දාන කීපයක් ඉක්මනට උත්තර දාමු එකට. උදාහරණ ලියා ගන්න.
4ක් ඇති. ඉක්මන් කරන්න. ගොඩක් වෙලා දෙන්නේ නැහැ 4ට. චක්කරේ පාඩම් නම් ඉක්මනට උත්තර ගත හැකියි. සමහරක් අයට චක්කරේ පාඩම් නැහැ. ඔනි ඕකේ. ඉක්මන් කරන්න අනිත් අයත්. මම හැමෝගෙම නම් කියන්නේ නැහැ. මුලින් පෙන්නන දෙතුන් දෙනා විතරයි කියන්නේ. කුබුදු ඕකේ හොඳයි. නිශාම් හරි. අප්සරා හරි. හරි. දැන් අපි කතා කරමු. ඔන්න පළවෙනි එක. හරය පුතේ 8යි. කොහොමද අපි ලවය හදාගන්නේ? 8 වරක් 2 16යි. 16ට එකතු කරන්න 5 21යි. මෙතන හරය 5යි. කොහොමද ලවය හදාගන්නේ? 5 වරක් 12 60යි. 60යි 3යි 63යි. හරය 6යි. කොහොමද ලවය හදාගන්නේ? 6 වරක් 10 60යි 60යි 5යි 65යි. හරය 2යි. ලවය හදාගන්නේ කොහොමද? දෙවරක් 50 100යි 100යි 1යි 101යි. හරි නේද?